සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ මේ එකතු වෙලායින්. ඉතින් අද විශේෂයෙන් පුන් පොහෝ දවස දුරුතු පුන් පොහෝ දවස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි නදී මල්ලවාරච්චි මහත්මිය ජලන්ත මල්ලවාරච්චි මහත්මා තම සහෝදරයන් දෙදෙනා වන ප්‍රසාද් කුලරත්න මංජුල කුලරත්න ඒ වගේම දියණිය රෙහාෂා මල්ලවාරච්චි හා පුතණුවන් රොෂේන් මල්ලවාරච්චි කියන මේ පිංගතුන් තමයි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ. ජනවාරි 4 වෙනි දිනට යෙදෙනු නදී මල්ලවාරච්චි මහත්මියගේ ආදරණීය මෑණියන්ගේ 77 වෙනි ජන්මදිනය වෙනුවෙන් ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් ඒ වගේම සුජීවත්ව සිටින ජෝති මල්ලවාරච්චි සහ චතුරංගනී මල්ලවාරච්චි යන දෙමාපිය දෙපළට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව 40 වසරකට පෙර පරලෝ සැපත් නදී මල්ලවාරච්චි මහත්මියගේ ආදරණීය පියාණන් වන කේ.කේ. කුලරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් වර්ග පරම්පරාගත සියලුම සංසාරගත ඥාතීන්ට පින් දීම අරමුණ. ඉතින් ඒ අරමුණෙන් තමයි අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඉතින් බණහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද වගේ දොරටු පොන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් දමනය කරපු 1000ක් මහරහතන් වහන්සේලා එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබපු උරුවෙල් කාශ්‍යපත් එක්ක 500ක්, නදී කාශ්‍යප එක්ක 300ක්, ගයා කාශ්‍යප සමග 200ක පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් ආදිත්ත පරියාය කියන සූත්‍ර දේශනාවෙන් බණහලා උතුම් ධර්මය අවබෝධ කරගත දවස. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වනෙත් අද වගේ පුන් පොහෝ දවසක. ප්‍රථම ලංකා ගමනේ මහියංගනයට වැඩම කරපු ලංකා ගමන. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආරාම පූජාව හැටියට බිම්බිසාර මහරජතුමාගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා වේළුවනේ ආරාමයක් හැටියට පූජා කරන්න. එතකොට මේ වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච පුන් පොහෝ දවසක් හැටියට දුරුතු පුන් පොහොය ධර්මය හඳුන්වනවා. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන අපි සිහිකරොත් අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලයේ වැඩ සිටිද්දී ඔබ දන්නවා උන්වහන්සේ වජිරාසනය මත සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා දස බිම්බරක් මාර සේනා පරාජය කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සතියක් විමුක්ති සුව විඳමින් බෝධි මූලයේම අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. උන්වහන්සේ ඉරියව්වත් වෙනස් නොකර ඒ වජිරාසනයෙන් නැකිටින්නවත් නැතිව ඒ ඉරියව්වෙන්ම විමුක්ති සුව විඳමින් සතියක් වැඩ සිටිය. ඔය අතර බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලනවා
අනාගතයේ උන්වහන්සේගේ ධර්මය ලෝකෙ පිහිටන්නේ කොයි ආකාරයටද. මේ ධර්මයේ ලෝකෙ පවතින්නේ මොන විදිහටද. උන්වහන්සේ දකිනවා මේ ලංකා භූමිය. පෙර බුද්ධ ශාසන පවා පිහිටි මේ උතුම් ලංකා භූමිය මුල් කරගෙන බොහෝ කාලයක් ලෝකෙ බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා. හැබැයි ඒ වෙනකොට අපේ රටේ නොයි ගෝත්‍රික පිරිස් වගේම දරුණු යක්ෂයන් අමනුස්්‍යයන් මේ මනුස්්‍යයන්ව පාලනය කරමින් හිටපු කාලයක්. මේ යක්ෂයන්ගේ මේ රට බේරගෙන ආරක්ෂා කරලා ඒ රටේ ඉන්න මනුස්්‍යයන්ට අනාගත බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ආරක්ෂාව සැලසිය යුතුයි කියලා වජිරාසනයේ මතතිමයි උන්වහන්සේ ලංකා භූමිය දැකලා ඒ අධිෂ්ඨානය හිතේ ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ සත්සති අවසන් කරලා ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව සිදු කරා පස්වක භික්‍ෂූන් වහන්සේලා අරමුණු කරගෙන. එදා කොන්නඥ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත්වෙලා එහි බික්කු භාවයෙන් පැවිදි උප සම්පදාව ලැබීමත් සමගම මේ බුද්ධ ශාසනයේ තුනුරුවන් පහළ වුණ. වජිරාසනය ළඟ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධරත්නය පහළ වුණා. ඇසලපුන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගම ධම්මරත්නය පහළ වුණා. ඒ දේශනාව අවසානයේ අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත්වෙලා එහි බික්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබීමත් සමගම සංඝරත්නය පහළ වෙලා තුනුරුවන් පහළ වුණා. ඊළඟට යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනෙක් මේ ශාසනයට එකතු වුණා. මේ හැමෝම උතුම් ධර්මය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේලා පස්වක භික්ෂූන් වහන්සේලාත් යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනත් පළවෙනි වස් කාලේ අපේ බුදුරජාණන් වහන්සේ සමග ඉසිපතන මිගදාය භූමියේ පළවෙනි වස් කාලේ ගත කර 69. මේ වස් කාලේ අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ 69ක් මහරහතන් වහන්සේලාට දේශනා කරනවා චරත භික්ඛවේ චාරිකම් මහණෙනි චාරිකාය වඩින්න. බහුජන හිතාය බොහෝ දෙනාට හිත පිණිස බහුජන සුඛාය බොහෝ දෙනාට සැප පිණිස අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට හිත පිණිස අර්ථය පිණිස සැප පිණිස. එතකොට මිනිස්සුන්ට විතරක් නෙමේ අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට යහපත පිණිස ගම්නියම් ගම්පුරා වැඩම කරමින් ආදි කල්්‍යයාන මජ්්‍යයේ කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිත සභ්‍යාන්ජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේද. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරා. ඔබ අහලා තියෙනවා පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරද්දී ඒ දීපු අවවාදි සඳහන් කරනවා එක මගකින් දෙනමක් යන්නට එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ දහම් පණවිඩේ ව්‍යාප්ත කරන්න අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරන්න. මගත් තොටේ මුණ ගැහෙන අයට පින් ඇති අයට මේ ධර්ම පණවිඩය මේ ධර්මයේ මුලමැදාග පිරිසිදු අර්ථ සහිතව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියල 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම වැඩම කරේ උරුවෙල් දනව්වට. ඒ වඩින මගදී කප්පාසික කියන වනයේදි තිංස වගේ කුමාරවරුත් මුණ ගැහුණ. ඒ අයටත් ධර්ම දේශනා කරා ඔවුන් ධර්මාවබෝධය ලැබවා. ඒ අයටත් එහි බික්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලබා දුන්න. ඒ අය පිටත් වෙලා ගිය බුදුරජාණන් වහන්සේ ඉතනින් වැඩම කරේ උරුවෙල් දනව්වට උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමෙන්ට. පිංහතුනි උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලයම් දමනය කරන්න වැඩම කරපු ගමනේ
මුලින්ම මේ අය පිළිගත්තේ නෑ. ඒ අයි හිතාගෙන හිටිය ඒ අයි රහත් කියලා. උරුවෙල් කාශ්‍යප රහත් නොවී තමන් රහත් වනා කියෙන වැරදි දුෘෂ්ටියක බැසගෙන හිටපු කෙනෙ. නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන ඇත් ඒ වගේ. ඒ අයගේ ගෝලයොත් හිතාගෙන හිටිය අපේ ගුරුවරයා රහත් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පිරිසව ධර්මයට යොමු කරගන්න නොයෙක් විදි ප්‍රාතිහාරි පෑව. 1000 ගණනක් ප්‍රාතිහාර දැක්වා කියල විනේ සඳහන් වෙලා තියෙනවා. උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාම. ඒ හැම අවස්ථාවකම ඔවුන් බුදුරජාණන් වහන්සේ පෙළහර පානෝ දැකළ පුදුමෙන් පුදුමට පත්වෙනවා මේ ශ්‍රමණය මහා පුදුම කෙනෙක්. මහා ඉරදිමතේ. ඒ වනාට ඉතින් අපේ උරුවල් කාශ්‍යප උත්තමය වගේ රහතෙක් නන්න මේ කියලා අහිතෙනවා. උන්හන්සේගේ ප්‍රාතිහාර දැක්කට හිතනවා ඔය ඉතින් පෙළහර පෑවට අපේ උරුවල් කාශ්‍යප උත්තමය තමයි රහත් කියලා වැරදි දුෘෂ්ටියක බැසගෙන හිටිය. ඔය අතර බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිද්ධ වෙන්නේ උරුවල් කාශ්‍යපගේ තාපසාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩයින් අතර දවසක් අංග මගද වාසී උරුවල් කාශ්‍යපගේ දායක පිරිස බොහෝ දායකයෝ රාජ කුමාරුරු සිටුවරු බොහොම ධනවත් අය පෙරහැරෙන් ඇවිල්ල එදා දවසේ පුද පූජාරගෙනෙනවා උරුවල් කාශ්‍යපගේ තාපසාරාමයට. එදා අද වගේ පුන් පොහෝ දවස. කලින් දවස රාත්‍රී උරුවල් කාශ්‍යප කල්පනා කරනවා මේ ශ්‍රමණයන් වහන්සේ එතකොට දන්නේ නෑ මේ බුදු කෙනෙක් කියලා තාම අඳුනගෙන නෑ. මේ ඉර්දිමත් ශ්‍රමණයා ප්‍රාතිහාර පාන මේ ඉර්දි මේ පෙළහර පාන මේ ශ්‍රමණයන් වහන්සේ හෙට මගේ දායකයෝ එනකොට මේ ආරාමි හිටියොත්. මගේ දායකයෝ ඉදිරියේත් ඔය වගේ මොනවහරි ප්‍රාතිහාරයක් ඉර්දිමය දෙයක් පෙන්නුව මගේ දායකය ඔක්කොම මේ ශ්‍රමණයට පහදී. එතකොට අපිට තියෙන ලාභ සත්කාර නැති වෙලායයි. ඒ නිසා හිට මගේ දායක වෙන්න කලින් කොහොමහරි මේ ශ්‍රමණය මෙතනින් එලෝ ගන්න ඕන පන්න ගන්න ඕන කියලා හිතුව. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. උන්වහන්සේ හිමිදිරි උදෑසනින් පාට්‍ර සිවුරු අරගෙන අහසීම වැඩම කරා උතුරු කුරු දිවයින ගැන හිමාල කඳු මුදුනෙ පිහිටි ඉතාම රමණීය දෙවියන් අරක් ගත්ත භූමිය මනුස්ස වාසයක් නැති තැනක් හැටියට සඳහන් වෙනවා උතුරු කුරු දිවයින. බුදුරජාණන් වහන්සේට දෙවියන් විසින් දන් පිළිගන්නනත් දිවිය බෝජ උන්වහන්සේ අනුවතත්ව විල අසල පැම් පහසු වෙලා මේ දානෙ වලඳලා විවේකෙන් භාවනාවට සමවැදිලා සමාපත්තිීල් ලෝකෙ දිහා බලනකොට එදා දකිනව පුදු ඇසින් අනාගතයේ ධර්මය පිහිටන මේ ලංකා භූමිය. එදා මයිංගනයට විශාල යක්ෂ පිරිසක් එකතු වෙලා යක්ෂ සමාගමක් කියෙන ඔවුන්ගේ රැස්වීම. ඔවු මයිංගන භූමිය තමයි මේ රැස්වීම වෙනුවෙන් තෝරගෙන තිබුණේදා. ලංකා භූමිය පුරා ඉන්න දරුණු යක්ෂයන් ඒ භූමියයට එදා එකතු වෙන දවස. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකළ කල්පනා කරනවා අද මේ අක්ෂයන්ව දමනය කරලා මේ මනුස්්‍යයන්ට මේ අමනුස්්‍යයන්ගේ යක්ෂයන් වෙනන අනතුරුවලින් මේ මනුස්්‍යයන් ආරක්ෂා කරලා අනාගතයේ ධර්මය පිහිටන මේ භූමිය මේ යක්ෂයන්ගෙන් ආරක්ෂා කරන්න අද සුදුසු දවස. උන්වහන්සේ අහසිම්ම ඒ භූමියෙන් අනෝතත්ව විලාසලින් අහසීම වැඩම කරන්නේ ලංකා භූමියට. එදා මයිංගනයට විශාල යක්ෂ පිරිසක් එකතු වෙච්ච දවස බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා උන්වහන්සේගේ නිසීදනය අපි කියන්න සාමාන්‍ය කෙන පත්කඩිය කියල බිම වාඩි වෙන්න එලනම්. මේ නිසීදනය අහස එලාගෙන ඒ මත භාවනා ඉරියාවෙන් අහසේ වැඩ සිටිය මයිංගන භූමියයට ඉහළ අහසේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම කරේ උන්වහන්සේ ප්‍රාතිහාරයක් දැක්ව. මහා ගණ අන්දකාරයක් මැව්වා. උන්වහන්සේ ගීරදි බලේ දැන් අර දහවල් කාලි මේ එකතු වෙලා හිටපු යක්ෂ පිරිසම අමනුස්ස පිරිසට හිටි ගමන් මහා ගණ අන්දකාරයක් ඇති වුණා. ළඟඉන්න කෙනාට ඊළඟ කෙනා නොපෙනෙන මට්ටමට මහා අන්දකාරයක් අඳුරක් ඇති වුණ. ඔවුන් බියෙන් තැතිගත්ත මොකක්ද මේ වුණේ
එක පාට මොකක්ද මේ වෙලාවෙ වුණේ. ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදෝමින් අහසේ උන්වහන්සේ පේන්න සැලැස්සුව. අහසේ වැඩඉන්න මේ ශ්‍රමණයන් වහන්සේව දැක්ක යක්ෂයෝමි දන්නේ නෑ බුදු කෙනෙක්ද උන්වහන්සේගේ හැකියාව ඔය මොනුවත් දන්නේ නෑ. සමහර යක්ෂයෝ හිතනවා මේ කවුද මේ අපිටත් වඩා බලසම්පන්න යක්ෂයෙක් අද්ද මේ කියලා. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳං මේ යක්ෂ පිරිසාමතල කියනවා යක්ෂයිනි. මේ භූමිය අනාගතයේ තථාගත ධර්මය පිහිටන භූමිය. ඒ නිසා නුඹල මේ භූමියෙන් ඉවත්වෙන්න. නුඹලාට රිසිසේ සැපසේ ඉතාම සතුටින් ඉන්න භූමියක් මං මවලා නුඹලාට ඒක ඉන්න සලස්සන්නම් කියල. මුලින් මේ යක්ෂයෝ කැමති වෙන්නේ නෑ උන්වහන්සේ ඉල්ලීමක් කරනවා මට නිසීදනය එලාගන්න පහළ වැඩ ඉන්න පොඩ්ඩක් ඉඩ දෙන්න කියල. උන්වහන්සේ නිසීදනයෙන් ගිනිදල් විහිදෙන සලස්සනවා. ඔබ දැකල ඇති සමහර බුදුරජාණන් වහන්ස මයංගනයට වැඩම කරපු ඡායාරූප ඔය සිතුවං කරණය කරපු සිතුවක්. විහාරවල ඒ සිතුවන් වල සඳහන් වෙන උන්වහන්සේ අහසේ නිසීදනයෙන් ගිනිදැල් විහිදෝගෙන අහසේ වැඩඉන්න සිතුවම් නිර්මාණය කරපු සිතුවක්. ඒ ගිනිදැල් විහිදෝගෙන අහස නිසීදනය එලාගෙන වැඩඉන්නකොට මේ අක්ෂයන් ඈතට ඉවත් වෙලා උන්වහන්සේට වැඩඉන්න ඉඩ සැලැස්ව. බුදුරජාණන් වහන්සේ පහලට වැඩම කලා නිසීදන එලාගෙන ඒ මත වැඩ සිටිය. මුලින් මේ යක්ෂයන් කැමති උන්නෑ මේ භූමියෙන් ඉවත්තෙන්. බුදුරජාණන් වහන්සේ ඉරදියෙන් ගිරි දිවයින නමින් දූපතක් මේ ලංකා භූමියට ඉරදියෙන් ලංකරා කියෙන්. උන්වහන්සේ නිසීදනයෙන් ගිනිදැල් විහිදෝනකොට මේ යක්ෂයම් බය වෙලා පස්සෙන් පස්සට ඈතට ගිය. අනිත් අයටවත් ගහකොලටවත් සතා සිව්පාවෙකුටවත් මනුස්සයකුටවත් ඒ ගිනි දැලකින් හානියක් වෙනවා නොමේ. හැබැයි මේ යක්ෂයන්ට පේනවා. ඔවුන් බියෙන් පස්සෙන් පස්සට ගිය. බුදුරජාණන් වහන්සේ ගිනි ජාලාවන් ටික ඈතට මුළු ලංකා භූමිය පුරාම ඉරදියෙන් විසිරෙන විදිහට පේන සැලැස් වගේ එක යක්ෂයන්ට පමණක් පේන ඉරදිමේ දෙයක්. ඔවුන් බියේ තැතිගත්ත මේ යක්ෂයන් බුදුරජාණන් වහන්සේ අමනුස්සේකුටවත් කාටවත් බිය ඇති ගැනින් හිංසාවක් කරන කෙනෙක්ට මේ බුදුවරු කියන්. බුදුරජාණන් වහන්සේ වදාලත් නුඹලාට සැපසි බිය තැති ගැනීමක් නැතුව මේ භූමිය ඉන්න පුළුවන් කියලා ගිරි දිවයින මේ ලංකා භූමියට ලං කරනකොට ඔවුන්නේ ගිරි දිවයිනට පලාගිය. මේ ගිරි දිවයින කියලා මේ මවපු මේ දූපතේ ඔවුන්ට රිසිසේ ඉන්න පුළුවන් ඒ ආහාර පාන ගස් කොළන් ඒ සැප පහසුකම් මේ සියල්ල ඇති මේ දූපත. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් මේ ලංකා භූමියෙන් ඈතට මහා සාගරින් ඈතට ඉරදියෙන් අධිෂ්ඨාන කළ ඇත් කරා කිය. ඒ විතරක් නෙමෙයි මේ ලංකා භූමිය වටා බුදුරජාණන් වහන්සේ අහසින් මේ ලංකා භූමිය වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා කරමින් මේ භූමිය ආරක්ෂා කර අධිෂ්ඨානය. මේ අමනුස්්‍යයන්ට ආයමත් මේ භූමියයට ඇතුල් වෙලා මනුස්්‍යයන්ට අනතුරක් විපතක් කරන්න බැරිවෙන විදිහට බුද්ධ අධිෂ්ඨානය මේ භූමිය ආරක්ෂා කරන. එදා මේ යක්ෂයන් පලවාහරින මේ සිදුවීමත් එක්ක ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු මේ යක්ෂයන්ට බයේ තැතිගෙන හිටපු මිනිස්සු ඇතුළු ප්‍රාදේශය පාලකොරු බොහෝ පිරිසක්ගේ භූමියයට එකතු වුණ. එදා සබරකමු පාලනය කරපු පාලකයා ප්‍රාදේශී පාලකෙක් හැටියට හිටපු කෙනෙක් හැටියට අප ඉතිහා සඳහන් වෙනවා සුමන සමන් දෙවියන්. ඒ වෙනකොට දේවගෝට්‍ර යක්ෂ ගෝට්‍ර නාග රාක්ෂ මේ වගේ යම් යම් ගෝට්‍රික හැටියට පිරිසිතල තිය. බුදුරජාණන් වහන්සේ අද මයිංගන චෛත්‍ය ඉදි කරලා තියෙන භූමිය ඒ මත වැඩ සිටිමින් එදා ඒ පිරිසට දහම් දෙසුව ධර්ම දේශනා කරන. ඒ බණහල අවසන් වෙනකොට සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් පලට පත්වෙන. සෝතා පන්න පලට පත්වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. සාමීනී භාග්‍යතුන් වහන්ස අපට වන්දනා කරන්න ඔබහන්සේව සිහි කරගෙන අපට වැනුම් පිදුම් කරන්න පූජනීය දෙයක් අනේ අපිට ලබාදේ. එවිලි බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කේශධාතු මිටක්
ලබා දෙනවා. ඒ කේෂ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් දහම් දෙසපු භූමී එදා ඉදිකරපු චෛත්‍යය මයංගන මහා සෑය මුලින්ම අද ඔය තියෙන්නේ ඊට පසු කාලීනවත් රජවරු කීප වතාවක් විශාල කරලා ඉදිකරපු චෛත්‍ය මුලින්ම ඉතා පොඩියට චෛත්‍යයක් හැටියට කේෂ ධාතු තැම්පත් කළ මේ චෛත්‍ය ඉදි කරනවා සුමන සමන් දෙවියන් විසේ. එදායි ප්‍රදේශ පාලනය කරපු පාලක රජතුමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා අහසින්ම ආපහු දඹදිව් තලයට වඩිනවර උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. එදා බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනකොට දැන් අර අංග මගදවාසී පිරිස දානය අරගෙන ඇවිල්ල පුද පූජාගෙන හල්ලා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට මේවා පරිත්‍යාග කරලා ඔවුන් සතුටු වෙලා දායකු ටික ආපහු ගියා. මෙන්න ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ අහසින් ලංකාවටත් වැඩම කරලා මේ කටයුතු අවසන් කළ අහසි මාපහු වඩිනවා. එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ තාපසාරාමයට වඩිනකොට ඈතින් වඩිනෝ දකිනවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස. දැන් උරුවෙල් කාශ්‍යප ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ ශ්‍රමණය කොහෙද ඔබ ගියේ? අද අපේ දායකයෝ ආවනේ. අද අංග මගද වාසී විශාල පිරිසක් ආව තෑගි බෝග අරගෙන පුද පූජා අරගෙන අපේ ආරාමයට. අපි හෙව්ව ඔබ වහන්සේ කෝ කියලා අඳුන්නල දෙන්න. ඔබ ඇයි මේ නොකියම කොහෙද මේ ගියේ කියලා ඇහුවා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට කියනවා උරුවෙල් කාශ්‍යප ඔබ ඊයේ රාත්‍රී මෙහෙම හිතුවන්නේ. හෙට මගේ දායකයෝ එනවා. මේ ශ්‍රමණය හිටියොත් මගේ දායකයෝ මේ ශ්‍රමණයට පහදී. ඒ නිසා හෙට දවසේ මගේ දායක පිරිස එන්න පෙර කොහොම හරි මේ ශ්‍රමණයාව මෙතරින් එලෝගන්න ඕන කියලා ඔබ ඒ රාත්‍රී එහෙම හිතුවනේ. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. එහෙම කියනකොට උරුවෙල් කාශ්‍යපට විශාල ලැජ්ජාවක් ඇති වුණා. මගේ හිතත් මේ ශ්‍රමණයන් වහන්සේ දකිනවා මහා පුදුම කෙනෙ. ඒ වෙලා වැද වැටුන අනේ ස්වාමීනි මට සමාවන සේක්වා. බුදුරජාණන් වහන්සේ ඔය විදිහට උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස ඉර්දි ප්‍රාතිහාර පාමි ආදේශනා ප්‍රාතිහාරිකයන් කෙනෙක්ගේ හිත කියවල. පිංහතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අපි කියන අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙව්මිනිස් ලෝකයා නිවන පිණිස හික්මුවන්න දක්සයි. කොහොමද උන්වහන්සේ කෙනෙක්ව හික්මවන්නේ? බුදුරජාණන් වහන්සේ කැමතිම ක්‍රමේ තමයි අනුශාසනා ප්‍රාතිහාරය. අනුශාසනාව මුල මැදාග පිරිසිදු අර්ථ සහිත නිවන් මග ඒ දේශනා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ කෙනෙක්ම හික්මවන්න දක්සයි. ඒක තමයි බුදු හාන්දුරුව කැමතිම ක්‍රමේ කෙනෙක්ව දමනය කරන්න ධර්මය. සමහරයි ඉන්නවා ධර්මය කිව්වට බණහන්න කැමති නෑ බොහොම මාන්නක්කාරයි. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරය දක්වන. කෙනෙක්ගේ හිත කියෝන. දැන් ඔබ හිතන්න ඔබ හිතන දේ කවුරු හරි කියනවන දැන් ඔයා හිතන්න මේක. ඔය හිතන එක හරියන්න ඔය දැ මෙහෙම හිතනවා නේද කියලා කවුරු හරි ඔබ ගැන. ඔබ හිතන දේ හරියටම ඔබේ හිත කියවන කෙනෙක් ඔබ ඉදිරියේ හිටියෝ. ඔබ ටිකක් තැතිගන්න. මෙයාට මගේ හිත පේනවනේද මං හිතන දේ දකිනවනේද කියලා ඔබහෝ ඉදිරියේ දමනය වෙනවා. බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරයෙන් දමනය කරලා ධර්ම දේශනා කරලා කෙනෙක්ව ධර්මාවබෝධයට හික්මෝනු. සමහරයින්නවා එහෙමත් දමනය වෙන්න. ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරය පාන. එරදි ප්‍රාතිහාරයෙන් දමනය කරන. ඔන්න ඔයි විදිහට අනුශාසනා ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය ඉරදි ප්‍රාතිහාර කියන. මේ ක්‍රම තුනෙම්ම දෙව්මිනිස් ලෝකයාව දමනය කරලා නිවන පිණිස හික්මුවන්න උන්වහන්සේ දක්සයි. ඒ නිසා තමයි ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේට අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියලා කියන්න. දෙව්මිනිස් ලෝකයා නිවන පිණිස හික්මුවන්න දක්ෂම කෙනෙ. පිංහතුනේ එදා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා. ඒ අයි බණහල ධර්මය අවබෝධ කරගත්තා. ඒහි බෙක්කු භාවින් පැවිදි උප සම්පදාව ලැබුව.
තමන්ගේ තවස් පිරිකර අර ගඟට වීසි කරලා දැම. ඒවා ගගේ ගහගෙන යනකොට නදී කාශ්‍යප ඇතුළු 300ක පිරිස මේවා දැකලා කල්පනා කරා මේ අපේ වැඩිමහල් සහෝදරය උරුවෙල් කාශ්‍යප අපේ තාපසයන් වහන්සේගේ තවස් පිරිකර නේද අනතුරක් අද දන්න යම් බලන්න කියලා පිරිසාව. ඊළඟට ඒවා දැකලා ගය නදී කාශ්‍යප 200ක පිරිසක් එක ඒ අයත් එතට හොයාගෙනාව. දැන් උරුවෙල් කාශ්‍යප ඇතුළු 500යි නදී කාශ්‍යප ඇතුළු 300යි ගයා කාශ්‍යපත් එක්ක 200යි. මේ හැමෝම එතනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බණහලා එහි බෙක්කු භාවෙන් පැවිදි උපසම්පදාව ලැබූ. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා. ආදිත්ත පරියාය කියන සූට දේශනා මුල් කරගෙන. මේ ආයතන 6 කෙලෙස්සුන්ගෙන් ගිනිගන්න ආකාරයට අකුසල නිමිති සටහන් හිතේ මතකතියාගෙන ඉන්නවට වඩා. මේ ආයතන 6 එක්ක ඇස රත්වෙච්ච ගිනියන් වෙච්ච උලකින් ඇනගන්න එක හොඳයිකි වැහෙන් කෙලෙස් සහිත රූප බලලා ඒවැ නිමිති සටහන් මතකතියාගෙන අකුසල් සිහිකර කර ඉඳලා මැරෙනවට වඩා. එහෙම මැරුණොත් එක්කො නිරේ අපා ඉපදිලා කල්ප ගණන් දුක්විදින සිද්ධ වෙනවා. ඊළඟට කනින් කෙලෙස් සහිතව අකුසල සහගත සබ් දහලා ඒවැන් නිමිති සටහන් මතකතියාගෙන කෙලෙස් උපද්දව ඉඳලා මැරුණොත් අපායි. ඊට වඩා හොඳයිකිව ගිනියන් වෙච්ච උලකි කනට ඇනගන්න එක. එහෙම වුණා කියලා අපාය යන්නේ. දුකක් විදී කන් ඇහෙන්නේ නැති වෙයි. හැබැයි අපාය යන්නේ. කෙනෙක් නාසයෙන් ගඳ සුවඳ විඳලා ඒවැ කෙලෙස් සහිත සටහන් නිමිති සිහිකර කර අකුසල් උපද්දව ඉන්නවට වඩා හොඳයි ගිනියන් වෙච්ච නියනකින් නහය රැහැලදාගන්නකි. ඒ බුදුහාදුරු මේ වගේ උපමාවලින් කියන්න මේ නහයට ඇනගන්නවත් උලකින් ඇහැට ඇනගන්නවත් කියන එක නෙමේ. අපා අකුසල් සිහිකර කර ඉඳල අපායට වැටීමේ ආදීනව පෙන්නල දෙන. ඔය විදිහට ආදීනව පෙන්නමින් ආදිත්ත පරියාය මේ ගිනිගෙන දිලිසෙන ගිනි පොක්කුරු ගිනි හුලක් ගින්න උපමා කරගෙන ආයතන 6 තුළින් ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් සහිත නිමිති සටහන් හිතේ සිහිකර කර අකුසල් උපද්දවන්න නැතුව ඒවා ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධය කරයන ආකාරි ගැන බොහෝම ලස්සන දේශනාවක් කර. මේ දේශනාව අවසන් වෙනකොට උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා උතුම් මහරහත් භාවයට පත් වුණ. පිංහතුනි මේ වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච දවසක් තුරුතුපුන් පොහෝ දවස. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආරාම පූජාව වේළුවන පූජාව සිද්ධ වනෙත් මේ වගේ පුන් පොහෝ දවසක කියල සඳහන්වෙන්. ඔබ දන්නවා රජගහ නුවර එදා පාලනය කරපු රජ්ජුරුව තමයි සේනිය බිම්බිසාර මහරජතුමා. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා එදා උන්වහන්සේ කෙස් වැටිය කපල අහසට විසි කරලා. ආභරණ ටිකයි මගුල් කඩුවයි චන්න ඇමතියට ලබාදීලා. අහසින් ඇවිල්ල මහා බ්‍රහ්ම දෙවියන් පිළිගන්නපෝ ඒ මහා බ්‍රහ්ම දෙවියන් ගටීකාර බ්‍රහ්ම දෙවියන් අට පිරිකරක් පූජ කර එහි සිවුරු පිරිකර දරාගත්ත. ශ්‍රමණයෙක් විදිහට වෙස්හලාගෙන උන්වහන්සේ මහා වනාන්තරයට ගිය අනෝමා නදියෙන් එතර වෙලා. ඉස්සල්ලාම නගරයකට කියලාවේ රජගහනුවර පැවිදිවෙච්ච ඒ මුල්ම දවසේ කැලේ මැදින් ඇවිල්ලා පලවෙනියටම රජගහනුවරට ආවිශ්‍රමණයෙක් විදිහට. උන්වහන්සේ රජගහනුවර නගරේ පින්ඩ පාති වඩිනවා. රාජ භෝජන රන් මිරි වැඩි සඟල් පැළඳගෙන හිටපු. රත්තරන් තැටි ආහාරගත්ත සුද්දෝදන රජතුමාගේ එකම පුත්‍රයා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා ශ්‍රමණ වෙස් දරාගෙන මේ නගරයට ඇවිල්ල පින්ඩ පාතය යනකොට අර ලැබෙන ගොරෝසු රලු ආහාර සමහරයෝ පිළුණු වෙච්චේව වෙන්න පුළුව. මේවා පාත්තරයට ලැබිච්ච දවසේ උන්වහන්සේ
විවේකෙන් පැත්තකට ගිහිල්ලා මේ පින්ඩ පාත දානි ටික වලඳන්න සූදානන් වෙනකොට එතනට ආවා රජ්ජුරුවන්ගේ ඔත්තුකාරයන්ගේ පණවිඩේ ලැබුණට පස්සේ රජ්ජුරු. උන්වහන්සේ මේ නගරේ සැරිසරනවා දැකල රාජකී ඔත්තුකාරයන්ට සැකහිතුන මේ කවුද මේනා සාමාන්‍ය ශ්‍රමණයෙක් වෙන්න බෑ. බොහෝම ලස්සනයි රන්වන් පාට ශරීරයක්තිය. බොහොම ලස්සන රූප සම්පක්තියක් තියෙන රාජ කුමාරයෙක් වගේ මේ ශ්‍රමණය හරියට දෙවි කෙනෙක් වගේ. ඉක්මනට පණවිඩේගේ අවත්තුකාරයන්ගෙන් රජ්ජුරුවන්ට නම් කියාහිට රජතුමනි මේ නම් දෙවි කෙනෙක් වෙන්න පුළුව. හිතාගන්න බැරි ලස්සන රූපයක් තියෙන කෙනෙක් රජ්ජුරුවොත් මාලිගාවෙන් පහලට බැහැගෙනාව. එනකොට උන්වහන්සේ පින්ඩ පාති කරගෙන ලැබිච්ච දාන ටික වලඳන්න සූදානන් වෙන. රජ්ජුරුව ළඟට ඇවිල් ඇහවා ඔබ කවුද. කතා බහ කරනකොට අඳුන ගත්තා මේ සුද්දෝදන රජතුමාගේ පුත්‍රයා. කලින් ලිපි ගණු දෙනු කරලා දැනාදුනගෙන තිබුණ හැබැයි රූපෙන් දැකල තිබෙන. ඒ වෙලා බිම්බිසා රජ්ජුරු ඉල්ලීමක් කරා. ඔබ මේ රාජ සැප සම්පත් අතහැරලා ශ්‍රමණ වෙස් දරාගෙන යන්නේ ඔබේ රාජ්‍ය පුංචි නිසාද. මගේ රාජ්‍ය විශාලයි. ඔබ කැමතිනං අපි මේ රාජ්‍ය දෙකට බෙදාගෙන සමගියෙන් මේ මගද දේශි රජකං කරමු කියෝ. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ කියනවා රජතුමනි මම රාජ්‍ය අතහැරලා රාජ්‍ය සැප සම්පත් අතහැරලා විමුක්තියක් හොයාගෙන යන කෙනෙ. ඒ නිසාමට රාජ්‍ය ගැන රාජ්‍ය සැප ගැන කිසි ආසාාවක් නෑ කියෝ මංගේ අතහැරලා යන කෙනෙ. ඒ වෙලා බිම්බිසා රජ්ජුරු ඉල්ලීමක් කරා. ඔබහන්සේට ඒ හොයාගෙන යන විමුක්තිය ඉක්මනින්ම ලැබේවා. ඔබහන්සගේ අරමුණ සාක්ෂාත් වේවා. හැබැයි ඔබහන්සේ මට පොරොන්දුවක් වෙන්න. ඔබහන්සේගේ ඒ අරමුණ සාක්ෂාත් කරගත්ත ගමන් ඔබහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා මට ඒ මාර්ගි කියල දෙන්න. මටත් ඒ විමුක්ති මාර්ගය ගැන කියල දෙන්න. හොඳයි රජතුමනි කියලා එදා පොරොන්දුන. ඔන්න ඔය පොරොන්දුව ඉෂ්ට කරන්න බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලා පිළි දැඟ අයි රහත් වෙලා. දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන බුද්ධත්වයෙන් පසුව රජගහනුවරට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වඩින ආරංචියයට පිම්බිසා රජතුමා රාජකී විශාල පිරිසක් එක්ක මගට මාව පිළිගන්න. මිනිස්සු විශාල පිරිසක් රැස් වෙලා පුදුමෙන් පුදුමට පත්වෙලා. මොකද ඒ වෙනකොට බිම්බිසා රජ්ජුරුව විතරක් නෙවෙයි බොහෝ පිරිසක් හිතාගෙන හිටියේ උරුවෙල් කාශ්‍යප රහත් කියලා. නදී කාශ්‍යප ගයා කාශ්‍යප මේ අය රහතුන් කියල තමයි මිනිස්සු හිතාගෙන හිටි. ඒ නිසා තමයි ඒ අයි පුද පූජාරගෙන යනවා පෙරහැරෙන් ගිහිල්ලා තෑගි බෝගදීලා පුද පූජා දෙනවා. මේ අය රහතුන් විදිහට තමයි කාලයක් රහත් නොවී මිනිස්සු රවට්ටගෙන හිටි. බිම්බිසා රජ්ජුරුවන්ට උරුවල් කාශ්‍යප ගැන තිබ්බර කලින් විශ්වාස නිසා හිතුනා බුදු හාමුදුරුව ළඟ ඉන්න උරුවල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප මේ තුන් දෙනත් ඉන්නවනේ. ඒ වෙලා බිම්බිසා රජ්ජුරු දැක්ක ගමන් හිතුවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණ සාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ උරුවල් කාශ්‍යපගේ ගෝලයෙක් වෙලාවත්ද. එහෙම නැත්නම් උරුවල් කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාද. එක්කො මේ සුද්දෝදන රජතුමාගේ පුට්‍රත්නය නදී කාශ්‍යපගේ ගෝලයෙක් වෙලා එහෙම නැත්නම් නදී කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාවත්ද. එහෙම නැත්නම් උන්වහන්සේ ගයාකාශ්‍යපගේ ගෝලයෙක් වෙලාද එහෙම නැත්නම් ගයාකාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාද කියලා යම් සැකයක්කාව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ හිත දැකලා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන අයට කියනවා රජතුමාගේ හිතේ ඇතිවෙච්ච සැකේ දුරු කරන්න ඔබවහන්සේලාට දැන් කාලයයි කියව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල රහත් වෙලා හිටපු මේ රහතන් වහන්සේලා පිරිස අතර උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ මහරහතන් වහන්සේලා රජ්ජුරුවන්ගෙත් හිත දැකලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරලා අහසට පැන නැග්ග සියලු දෙනා ඉදිරි අහසට පැන නැගලා
මුලින්ම තල්ගස් 7ක් තරම් අහසට පැනනැගල අහසේ ඉඳං බුදුගුණ කියමින් බුදු හාන්දුරන්ට වන්දනා කරනවා සත්තාමී භගවා. බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්තෘන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මම උන්වහන්සේගේ ශ්‍රාවකේ. භගවා ජානාති බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධයෙන් සියල්ලම දන්න. මම උන්වහන්සේගෙන් අහලා අවබෝධ කරගත්ත දෙයක් මිසක් මම වෙන මගේ ඥානෙන් අවබෝධ කරගත්ත දෙයක් නොවේ. ඊළඟට තල්ගස් 6ක් තරං ඉහළ අහස පෙළහර පාලා ඒ විදිහට මායමත් වන්දනා කරා. තල්ගස් 5ක් තරම් 4ක් තරම් මේ විදියට 7 වාරයක් අහස පෙළහර පාමින් සත්තා මේ භගවා බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්තෘන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මං ශ්‍රාවකයෙක් පමණයි කියමින් මේ පිරිස අතර පෙළහර පාමින් බුදුරජාණන් වහන්සේට අහසේ ඉඳගෙන වන්දනා කරන්න ගත්තා. මේක දැක්කපු රජ්ජුරුව ඇතුරු රාජකය පිරිසත් සියලු දෙනාම සාධකාර දෙදී බුදුරජාණන් වහන්සේට වන්දනා කර. එදා බිම්බිසා රජතුමා බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම දහම් දෙසුව. ඒ බණහපු පළවෙනි දවසෙම බිම්බිසා රජතුමා උතුම් සෝවාන් ඵලයට පත්වුණු. පිංගතුනේ රාජ්‍යත්වයක් කියන එක රටක් පාලනය කරනවා කියන එක ලේසි දෙයක් නෙමේ. හැබැයි ඒ රාජ්‍ය කටයුතු කරන රජතුමා බණහල සෝවාන් ඵලයට පත් සෝවාන් වනාට පසේ රාජ්‍ය අතහැරිය නෑ. අන්නේ නිසා ඔබ මතක තියාගන්න ධර්මය අවබෝධ කරපු කෙනෙකුට ධාර්මිෂ්ටව රටක් වුණත් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා බිම්බිසා රජතුමා සෝවාන් වෙලා ධාර්මිෂ්ටව තමන්ගේ රට පාලනය කර. බොහොම ධර්මානුකූලව රාජ්‍ය කටයුතු බොහොම හොඳින් ඒ රටේ සිදු කරගෙන ගිය. එදා බිම්බිසා රජතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පිළිගන්න වන්දනා කළ කිනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දැන් බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නෑ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් තොර මට ජීවිතයක් නෑ. මේ ශ්‍රාවක මහා සංඝරත්නයෙන් තොර මට ජීවිතයක් නෑ. ඇයි පිංගතුනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් කියන්නේ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ. සංඝේ අවිච්ඡා ප්‍රසාදේ. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අචල සද්ධාවකට පැමිණිච්ච කෙනෙක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ මේ ආරාධනාව පිළිගන්න සේක්වා. ඔබ වහන්සේට කැපනම් ඔබ වහන්සේට මම මගේ රාජකීය උයන මට තියෙන ලස්සනම උද්‍යානය රජ්ජුරුවන්ගේ රාජකීය උයන මම කුටි සෙනසුම් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ආරාමයක් හැටියට මගේ උයන පූජා කරනවා. ඔබහන්සේලාට මගේ භූමිය පූජා කරනවා අවශ්‍ය සියලු පහසුකම් මං එහි සකස් කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් පහසුකම් සලස්සනවා. ඔබහන්සේ මගේ ආරාමයේ පිළිගෙන ඒ භූමියේ මේ රහතන් වහන්සේලා සමගින් සංඝයා සමග වැඩ ඉන්න සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට රජ්ජුරුවන්ගේ රාජකීය උයන ආරාමයක් හැටියට පූජා කරන්නට යෙදුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාම. පිංගතුනේ ඔය වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච පුන් පොහෝ දවසක්. අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ. දැන් බලන්න බිම්බිසා රජතුමා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයගේ සුරූපේ ලක්ෂණ ජීවිතය ඇතිවන ගැටලු ප්‍රශ්න ඉදිරියේ අටලෝ දහමින් කම්පා නොවී ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ධර්මය තුළම ආරක්ෂාවෙන ආකාරය අපි මේ බිම්බිසා රජතුමාගේ ජීවිත කතාව යම් යම් සිදුවීම් වලින් අපේ ජීවිතයට ඉතාමත් වැදගත් ආදර්ශ රැසක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පිංගතුනේ සසර කරපු කර්ම විපාක සෝවාන් වුණත් සකදාගාමී වුණත් අනාගාමී වුණත් රහත් වුණත් පිරිනිවන් පානකං කර්ම විපාක පස්සෙන් එනවා. අපි කරපු පුණ්‍ය විපාක වගේම අකුසල විපාකත් පිරිනිවන් පානතෙක් විටිං විට බලවත් වෙලා අපිට සසරේ සැප විපාක වගේ අකුසල විපාක නිසා දුක් විපාක අපිට විඳින්න සිද්ධ වෙනවා. රහතන් වහන්සේලාට පවා පෙර සසර කර්ම විපාකත් එක්ක
රහතන් වහන්සේලාට එන විපාක ධර්මී හඳුන්නන්නේ ප්‍රවෘත්ති විපාක කියල. උන්වහන්සේ අටලෝ දහමෙන් කම්පානු නොවනට එහි විපාක උන්වහන්සේලාට විඳින්න සිද්ධ වෙන. පිංගතුනේ බිම්බිසා රජතුමා සෝවාන් වෙලා ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කර. ඔය අතරේ තමන්ගේ බිසවට දරුවෙක් පිහිටියක් කුසේ. ඒ වෙනකොට බිම්බිසා රජතුමා සෝවාන් වෙලා බොහොම ධාර්මිෂ්ඨව හොඳට පන්සිල් ලකින කෙනෙ. මේ දරුව කුසේ පිහිටියට පස්සේ අර දේවියක දැන් කුසේ දරුව වැඩෙනකොට දේවියට දොළ දුකක් ඇති වුණා. සාමියගේ පපුුව පලලා ලේබොන්න ආසාාවක් ඇතිවුණු. දැම් බලන්න කියන්න පුළුවන්ද අද රජ්ජුරුවන්ට කියන්න පුළුවන්ද. අමුතුම විදිහ විකෘති දොළ දුකක්. තින් රජ්ජුරු අහනවා දේවිය මොකද දැම් මේ දරුවෙක් ලැබෙන ඉන්නකොට කොච්චර සතුටින් ඉන්න ඕොන්ද. දේවිය මොකද මේ අසතුටින් කැමති දෙයක් ඕන දෙයක් කියන්න ආස කරන දෙයක් කොහෙන් හරි වෙනත් රාජ්‍යකින් හරි මංගෙන්න්නල දෙන්න. දේවිය මොකූත් නොකිය ඉන්න. හැබැයි දේවයට කණ්ඩ පිරියක් නෑ කෑම කන්නේ. හිතට එන්නෙම ස්වාමියගේ පපෝ පල්ල ලේබුණ ආසාාව. අවසානය රජ්ජුරුව කොහොම හරි අහලා අහලා කියන්නෙම නැති තැන සේවිකාවන් පරිවාර කාන්තාවන් යොදෝලා දේවියගේ දොළදුක ගැන විස්තරහගත්තා. ඒ වෙනකොට රජ්ජුරුව සෝවාන් වෙලා රජතුමා දේවිය ඉදිරියට ගිහිල්ල තමන්ගේ මගුල් කඩුවෙන් පපුුව සිදුරු කරලා ගලන ලේටික එකතු කරලා දුන්න කියනවා බොන්න. කොච්චර තමන්ගේ සාමියට ආදරයක් තිබුණත් අර කුසේ වැඩෙන දරුවගේ දොළදුක මේ සංසාර වෛරයක් එන්නේ හතුරේ. අර ලේටික බීගෙන ගියා කියන. එදා රජතුමාගේ අනාවැකි කියන අය. ඒ වෙනකොට රජ්ජුරුව හැම රජ කෙනෙකුට මේ කාල ඉඳලා තියෙනවා යම් යම් ශිල්ප ශාස්ත්‍රාංග ලක්ෂණ ශාස්ත්‍ර අනාවැකි කියන ඒවා අනාගතයේ වෙන දේවල් ඔය නිමිති මේවා ගැන යම් දැනුමක් ඇති අය. ඒ අය කියන්න ගත්තා මේ නිමිතිවලට අනුවනං ඔය උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ට හතුරේ. රජතුමාට අනතුරක් මේ දරුව ඉපදුනොත්නම්. දේවිය මේක දැනගත්තට පස්සේ හිතුව මගේ රජ්ජුරුවන්ට මගේ ස්වාමියට හතුරෙක් වෙන දරුවෙක් මං බිහි කරන්නේ නෑ මං මේ දරුව කුසේ කොහොමහරි නැති කරනවා. හැබැයි බිම්බිසා රජ්ජුරු සෝවාන් වෙච්ච කෙනෙ. ප්‍රාණඝාතයකට කිසිම විදිහකින් ඉඩක් දෙන කෙනෙක් නෙමේ. දිවිහිමියෙන් ආර්ය කාන්ත සීලයක් රකින කෙනෙ. ඒ නිසා දේවියට කලලේ කුසේ වැඩෙන දරුව නැති කරන්න ඉඩ දුන්නේ කොහොම හරි ඒ දරුවව ආරක්ෂිතව බිහි කෙරෙව්ව. ඒ බිහිවෙච්ච කුමාරයා පුදුම ආදරයකින් හදා වඩාගත්ත. ඒ තමයි අජාත සත්ත මිනිස්සුමයි කියන්න අජාත කියන්නේ නූපන් සතුරක් මවකුසේදිමයි නම වැටුන්. කොච්චර ආදරෙන් හදා වඩාගත්තත් තරුණ වයසට එනකොට අර සංසාර වෛර පෙර සසර අකුසල විපාකයක් මත සංසාරික වෛර බැඳගෙන ආපු කෙනෙක් මේ. පාපමිට්ට සේවනයට යොමුණ රජකම ගැන ආසාාවේ රජකම ඉල්ලවා. බිම්බිසා රජ්ජුරුවෝ රජකමට ලෝභ කෙනෙක් රජකමට පෙරේත කෙනෙක් නෙමෙයි. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. බොහෝම සතුටින් තමන්ගේ පුතාට රාජ්‍යත්වය පැවරුව. බිම්බිසා රජතුමා හිතාගත්තේ පුතාට රජකම දීලා මං මගේ ජීවිතයේ අවසාන කාලේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. මට නිතර බණහන්ඩ පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ඇසුරේ මට හොඳට ධර්මී දියුණු කරන්න පුළුවන් කියලා. හැබැයි අජාසත් රජ වුණාට පස්සේ දේවදත්ත කියන මේ පාපී භික්‍ෂුවගේ ඒ පව්කාර අදහස් පිළිගත්ත අජාසත්ත බිම්බිසා රජ්ජුරුවන්ව හිර කරලා හිරකුටියක දාලා වද දුන්න. ඔබ අහලා තියෙන ශාසනික ඉතිහාසොයි සිදුවී. මුලදි කන්න නොදී හිර කරලා තිබ්බ කාලයක් කන්න දෙන්නේ. තමන්ගේ අම්මට විතරක් බලන්න දෙනවා. දේවිය කොහොමහරි හොරෙන් බත්මුලක් හංගගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට මුලදිදු අන්තිමට ඒ අහෝන. ඊට පස්සේ තමන්ට කන්න දෙන ටික අඹරල ඇගේ ගාගෙන සලුවකින් වහගෙනන. ඒ ටික සූරල පොංචි ගුලියක් හරි හදල කවනු. අවසාන මේකත් අහුනාට පස්සේ
දේවියටවත් තමන්ගේ ස්වාමිය බලන්න දෙන්න. පුංචි හිරකුටියක කවුල් එකම කවුලුවක් තියෙනවා. කන්න නොදී වතුරත් නොදී මැරෙන්න්නම දාලා තිබ්බා. මැරෙයි කියල බලාගෙන දාලා තිබ. බිම්බිසා රජ දැන් හිතන්න ඔන්න ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ මොන තරං කරදර බාධා විපත්තාවත් හිත හදාගන්න හැට හිතේ තියෙන ධර්මී පිහිටපු කෙනාගේ හිතේ ස්භාව අපිට වැදගත්වෙන්න යන්න එතන. අපි අද බණහැහුවට අපි පින්කංකරට අපි දන්නේ නෑ පෙර සසර කර්ම විපාක් අපි පස්සේ මොන විදිහට එනවද කිය. පිංහතුනි බිම්බිසා රජ්ජුරෝ හිටපු හිරකුටියේ කවුලුවෙන් ඈත බලනකොට පේනවා ගිජ්ජකූට පරොතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය. ගිජ්ජකුට පරොතේ බිම්බිසා රජතුමා බුදුහාන්දුරන්ට විවේකෙන් වැඩඉන්න සකස් කරපු ලස්සන භූමියක කොටියක් තියෙන. බුදුරජාණන් වහන්සේ දිනවලහි වැඩ හිටිය. ඒ දිහා බලාගෙන හිරකුටිය හිටියත් බුදුගුණ හිතනවා බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධයි. විද්‍යාචන්න සම්පන්නයි සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස දම්ම සාරති බුද්ධෝ භගවා කෙලේ දිහා බලාගෙන බුදුගුණ හිතනවා. ඊළඟට රජ්ජුරෝ හිතනවා දැම් බලන්න පුතජන කෙනෙක් නං හිතයි ඔන්න මං පින්කං කරලා ආරාමහදල පූජ කරලා මගේ රාජකී උයනත් බුදු හාන්දුරන්ට පූජ කරලා ඔන්න පින්කංකරපු අපිට වෙච්ච දේ කියලන මිනිස්සු හිතන් ඔන්න පෘතජ්ජනයා තමන්ට කරදර විපත්වෙනකොට තමන්ගේ පිනට තමන්ම ගරහ කරනවා. දීපු දානයට පින්කංවලට බනින මිනිස්සු කොච්චර ඉන්නවාද. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත බිම්බිසා රජ්ජුරෝ හිතුවේ නෑ ඇයි මට මෙහෙමුණේ කියල හිතුවේ නෑ. රජ්ජුරු දන්නවා කර්ම කරම් පලගැ ලෞකික සම්මාධිට්ටියෙන් යුක්තයි ලෝකෝත්තර සම්මාධිට්ටියේ සත්‍යඥානය ඇතිකරගත්ත කෙනෙ සෝවාන් වෙච්ච කෙනෙ. බිම්බිසා රජ්ජුරෝ හිතනවා ඉපදීම දුකයි කියපු ධර්මය කොච්චර සත්‍යයක්ද. ඉපදිච්ච නිසානේද මං මේ දුක්වි දෙන්නේ. බුදු හාන්දුරු දේශනා කර ඉපදීම දුකක්. ඉපදුනානං සෝක වැලපීම් දුක්ක දෝමනස්ස ජරාව්‍යාදිස් මරණ මේක තමයි ජීවිතේ. මේ ධර්මයේ කාන්තයෙන් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කියලා ධර්මීම ගුණ හිතනවා සඟගුණ හිතනවා මරණ සතිය වඩනවා අනිත්‍ය සිහි කර හොඳට ධර්මය වඩනවා. කාලයක් ගියා හිරකුටියට කන්න කෑම යවන්නෙත් නෑ වතුර යවන්නෙත් නෑ බිම්බිසා රජ්ජුරු මැරෙන පාටකුත් නෑ. අවසානය අජාසත්ත දේවදත්තකින් උපදේ සරගෙන බිම්බිසා රජ්ජුරුවන්ට වදදී ළම මරන්න තීරණය කරා. වදකයෝ ලවා යටිපතුල් පලලා ගිනි පොකුරුට ඉඳං ඇවිද්දෝල වදදීලා බිම්බිසා රජ්ජුරුවන්ව මැරෙව්. හැබැයි පිංහතුනි ධර්මය අවබෝධ කරගත්ත රජ්ජුරුවෝ අජාසත්තට වෛර කරගෙන මැරුන්නේ. ධර්මය අවබෝධ කරගත්ත බිම්බිසා රජ්ජුරුවෝ ධර්මයම සිහි කරගෙන පණගියා නින්දෙම් පිබිදියා වගේ දිවියලෝකෙ ජනවසභ නමින් දෙවි කෙනෙක් වෙලා පහළවෙල්. දීගනිකා තින ලස්සන දේශනාවක් ජනවසභ සූත්‍රයේ බිම්බිසා රජ්ජුරුවෝ ජනවසභ නමින් දිවියලෝක ඉපදිලා දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් නැවිල්ලා දිවියලෝක විස්තර කියලා සුධර්මා දිවී සභාව දෙවියන් බණහන හැටි පෝය දවස්වලට දෙවරු සුධර්මා දිවී සභාවට එකතු වෙලා ධර්මය දියුණු කරන හැටි ධර්ම සාකච්ඡා කරන හැටි මේ විස්තර කියලා බුදුහාන්දුරන්ට කියනව සාමීනී භාග්‍යතුන් වහන්ස මන්දැන් සකදාගාමියෙන්න්න මහන්සි වෙනවා. මනුස්සලෝකෙදි සෝවාන් වෙලා හිටි බිම්බිසා රජ්ජුරු. දෙව්ලොව ඉපදිලා ජනවසභ නමින් සෝවාන් වෙන්න මන්දැන් වීරිය ගන්නවා කියල බුදුහාන්දුරන්ට වන්දනා කරලා නොපෙනී ගියා. බුදුරජාණන් වහන්සේ බිම්බිසා රජ්ජුරෝ කියපු කරුණු ඇසුරින් සංඝයාට බොහොම ලස්සන දේශනාවක් කර එක තිනවා දීගනිකා ජනවසභ සූත්‍රය. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකය මොන තරන් කරදර බාධා විපත්තාවත් පෙර සසර කර්ම විපාක නිසා අපි දන්නේ නෑ ගුටි කාල මැරෙන්න්න වෙයිද ගින්නෙන් පිච්චිලා මැරෙන්න්න වෙයිද වසංගතයකට අහු වෙලා ඔබ දකිනවා මේ කාලි කොච්චර මිනිස්සු දුක්හිඳිනවද. නොසිතන විදිහේ විපත්වලට ජීවිතේ මෝන දෙන්න සිද්ධවෙන් අපි දන්නේනේ අනාගතය මොකක් වෙයි. ස්වභාවික විපතක් භූමිකම්පාවක් නායාමක් කවුරු කවදක් කොතන කොයි මොහොතේ මොන විදිහට අපිට මැරි අපි කවුරුත් දන්නේ නෑ. එනිසා ජීවිතයේ මොන තරම් කරදර බාධා විපත්තාවත් ධර්මය අවබෝධ කරගත්ත
සැබෑ ලෙස ධර්මී පිහිටපු ආර්ය ශ්‍රාවකයා ධර්මීම පිහිට ලබනො. ධර්මී මාරක්ෂාවෙන. එයා ධර්මයෙන් රැකෙනවා. ඒමනම් පිංගතුන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ උත්සාහ කර අපිට මේ අනිත්‍ය ලෝකයේ නිත්‍ය කරන්න පුළුවන්කමක් නෑ. වෙනස් වෙන ලෝකෙ වෙනස්වීම නවත්තන්න පුළුවන්කමක් නෑ. අපිට පුළුවන් ඒ ස්වභාවේ ලෝක ධර්මතාවය අවබෝධ කරගෙන. මේ සසරින් මිදීම පිණිස වීරිය වඩන්න පුළුවන්. ඉතින් ඒ පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් ධර්මානු ශාසනාවෙන් රැස් කරගත්ත පින ආශිර්වාදයක්ම වේවා 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 කියලපි ආශිර්වාද කරනු. පිංහතුනේ අද ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගස් සියලුපි සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ති විශේෂෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින් බරදාය කත්ති ධර්මින් කටයුතු කරන්නේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්නුවර පදිංචි නදී මල්ලවාරච්චි මහත්මිය ජලන්ත මල්ලවාරච්චි මහත්මා තම සහෝදරයන් දෙදෙනාවන ප්‍රසාත් කුලරත්න සහ මංජුල කුලරත්න කියන මේ සහෝදරයන් දියනිය රෙහාශා මල්ලවාරච්චි සහපුතනුවන් රොෂයෙන් මල්ලවාරච්චි කියන මේ පිංහතුන් තමයි අද මේ ධර්මදාන මේ පින්කම සිදු කරන්න. ඉතින් ඒ හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා ස්වපත්තේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ හැම දෙනාටම මේ පින පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරමු. ජනවාරි 4වෙනි දිනට යෙදුණු නදී මල්ලවාරච්චි මහත්මියගේ ආදරණීය මෑණියන්ගේ 77වනි ජන්මදිනය වෙනුවෙන් ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදී දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියන උතුම් ආශිර්වාදය මීට අමතරව සුජීවත්ව සිටින ජෝති මල්ලවාරච්චි සහ චතුරංගනී මල්ලවාරච්චි කියන දෙමාපිය දෙපලට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම සැලසේවා කියන ප්‍රාර්ථනාවත් 40 වසරකට පෙර පරලෝ සැපත්වන්නට එදුණු නදී මල්ලවාරච්චි මහත්මියගේ ආදරණීය පියාණන් වන කේකේ කුලරත්න පියාණන් ඇතුළු සංසාරගත සියලු ඥාති සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සංසාර දුකින් අතමිදේවා කියල සාධු කියල පින් අනුමෝදන් කරව. තින් එහෙමනන් දායකත්ති දැරු හැම දෙනාටමත් බණඇසු ලක්වාසී ලොවාසි ඔබ හැම දෙනාමත් ඔබේ පවුල්වල සෑම සියලු දෙනාමත් කළඹ ටෙලිවිෂන් මේ සඳහම් විකාසේ හැම දෙනාමත් ඒ වගේම YouTube නාලිකාවස්සේ ෆේස්බුක් ඔස්සේ මේ දේශනාවන් අහන ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසේ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.